අයිබෝවන් නොදන්න ඉංග්‍රීසි දන්න සිංහල ඉගෙන ගන්නට මුල සිට සරලව පටන් ගන්නට ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනයේ අද්විතීය නව්‍යකරණය Group of Pathfinder සහ එක්වන ඔබට හෘදයාංගම සුභාශිංසන එක් කරමින් මෙතෙන් සිට ආරම්භ කරන ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. මම ඔයාව රැගෙන එන්නම් ඔබ භාෂාවේ මෙතෙක් අවධානය යොමු නොකළ පැත්තකට. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙනකොට මෙතෙක් නොබලපු මෙතෙක් නොදකපු මානයකින් අපි ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙලා බලමු. ඔයාලට තේරෙයි ඉංග්‍රීසි භාෂාව ඒ විදිහට දැක්කට පස්සේ මේ සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව සංසන්දනාත්මකව ඉතා වේගවත් පරිවර්තන ක්‍රමවේදයකට වට යන්න පුළුවන් කියන එක. දැන් බලන්න මම ඔයාලට ඉදිරිපත් කරන්නම් සිංහල වාක්‍ය කිහිපයක්. එදිනදා අපි කතා කරන ඔබ මම සාමාන්‍ය භාවිතයේදී කටවහරදී පාවිච්චි කරන සරල සිංහල වාක්‍ය කිහිපයක්. බලන්න මේ සිංහල වාක්‍ය දෙස ඉතාමත් හොඳට ඔයාට මේ සිංහල වාක්‍ය ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනකොට අපිට ඒ වාක්‍යවල තියෙන පද ඉංග්‍රීසි භාෂාවෙන් දැනගන්න ඕන. එතකොට දැන් එකින් එක අපි බලමු මේ වෙනකොටත් අපි මේ වාක්‍යවල දන්න කොටස් සහ නොදන්න කොටස් මොනවද කියලා. බලන්න මම ඔයාට ඉදිරිපත් කරන පළවෙනි වාක්‍යය මගේ තාත්තා අද කොළඹ යන්න ඇති. දැන් බලන්න මේ වාක්‍ය මගේ තාත්තා අද කොළඹ යන්න ඇති කියන වාක්‍ය තුල ඔයා මේ වෙනකොට දන්න ඉංග්‍රීසි පද මේකේ මේ වෙනකොට දන්න ඉංග්‍රීසි කොටස් මොනවද තියෙන්නේ කියලා. දැන් මගේ තාත්තා මගේ ඕනි පුංචි දරුවෙක් වුණත් දන්න මගේ කියන්නේ මයි. මගේ තාත්තා my father. ඒතර මගේ තාත්තා අද today. කොළඹ කොළඹ. මගේ තාත්තා අද කොළඹ. මේ පද ටික අපි මේ වෙනකොට දන්නවා. ඉතිරි කොටස යන්න ඇති. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් මගේ තාත්තා අද කොළඹ යන්න ඇති කියන වාක්‍යයේ සම්පූර්ණ වාක්‍යයම අපිට බැරි නැහැ. වාක්‍යය ඊටමත් විශාල කොටසක් පුළුවන්. ඊටා පුංචි කොටසක් තමයි බැරි මේ යන්න ඇති කියන කොටස. හැබැයි ගැටලුවක් නේද? යන්න ඇති කියන මේ පුංචි කොටස බැරි නිසා සම්පූර්ණ වාක්‍යෙම වාට ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නට බෑ. දැන් බලන්න මේ ආකාරයෙන්ම අපි තව වාක්‍යයක් ගත්තොත් එහෙම නිමල්ට ටවුන් එකේ ෆුඩ් සිටියෙන් චොකලට් එකක් ගන්න තිබ්බා. දැන් බලන්න මේ වාක්‍ය දිහත් පෙර වාක්‍ය වගේම දැන් අපි මේ වාක්‍ය චුට්ටක් අර කලින් වාක්‍යයට වඩා ටිකක් දිගින් වැඩි වාක්‍යයක්. සංකීර්ණයි වගේ පේන්නේ. නමුත් බලන්න මෙම වාක්‍ය තුලත් ඔයා මේ වෙනකොට දන්න ඉංග්‍රීසි කොටස් මොනවද කියලා. නිමල්ට ටවුන් එකේ ෆුඩ් සිට් එකෙන් චොකලට් එකක් ගන්න තිබ්බා. මේ වාක්‍ය මුල ඉඳලම බලාගෙන ඉමු. නිමල්ට අපි ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කරන්නේ ඒ නමමයි නිමල්. ටවුන් එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ටවුන් කියලාමයි. අපි සිංහල නගරය කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. සිංහල භාෂාව තුලත් වර්තමානයේදී ෆුඩ් සිට් එක ඉංග්‍රීසි පදයක්මයි පාවිච්චි කරන්නේ මේ විදිහටමයි. චොකලට් එකට අපි ඒකම ඉංග්‍රීසි පදයක්මයි පාවිච්චි කරන්නේ. සිංහලෙන් පාවිච්චි කරන්නේ නැහැ වෙන පදයක්. ඉතින් එතකොට මෙතෙන් එනකම් මේ වාක්‍යයේ සියලු පද ඔයා ඉංග්‍රීසියෙන් තමයි කියන්නේ සිංහල වාක්‍ය තුලත්. හැබැයි ගන්න තිබ්බ කියන කොටස දිහා බලන්න ඒක සිංහල කොටසක් සහ ඒක අපිට තාමත් ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කරගන්නට අමාරුයි. ඉතින් ගැටලුව බලන්න මෙච්චර දිග වාක්‍යයකත් මේ ඉතා පුංචි කොටසක් මේ වෙනකොටත් අපිට ප්‍රකාශ කරන්න බෑ ඉංග්‍රීසියෙන්. ඒ නිසා සම්පූර්ණ වාක්‍යම ගලපලා නිවැරදිවට ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරගන්න බෑ. එහෙනම් මේකට හේතුව අපි මේ පාඩමේ ඉදිරියට සාකච්ඡා කරනවා. අපි තවත් වාක්‍ය කිහිපයක් මේ විදිහට බලලා අපි බලමු මේකට ගැටලුව මොකක්ද? අපි කරන්න ඕනේ මොකක්ද කියන එක. දැන් මේ වාක්‍ය දිහා බලද්දී හොඳට තේරෙනවද ඔයාට මේ වාක්‍ය සම්පූර්ණ වාක්‍යයන් ගත්තට පස්සේ ඕනෑම අපි කවුරු කොහොම ඉංග්‍රීසි බෑ කියලා කිව්වත් අපේ ළඟ ඉංග්‍රීසි ගොඩක් තියෙනවා. අපි ළඟ සිංහල භාෂාව තුළ වැඩිපුරම ඉංග්‍රීසි පද ගොඩක් අපි කතා කරන්නේ. මම මේකෙදි මුලින් ඉඳලා මම ඔයාලට පැහැදිලි කරමින් ඉන්නේ මේ ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය පිළිබඳව. ආධුනිකයෙක් හෝ යම් දැනුමක් තියෙන කෙනෙක් හෝ ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන නිවැරදි ක්‍රමවේදය පිළිබඳව. ඒතර වර්තමාන භාෂාව ඇතුලේ අපේ සිංහල භාෂාව තුළ අපිට ගොඩක් ඉංග්‍රීසි පද තමයි තියෙන්නේ. ඒතර මේ නිසා ඉතා වාසියක් අපිට ඉංග්‍රීසි භාෂාව වෙනත් භාෂාවක් හදාරනට වඩා ඉතා වේගයෙන් භාෂාව හදාරන්නට. හොඳයි. අපි තවත් වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය තුලත් බලමු ඔයා මේ වෙනකොට දන්න සහ නොදන්න ඉංග්‍රීසි කොටස් මොනවද කියලා. බලන්න මම ඔයාලට ඉදිරිපත් කරන මේ තුන්වෙනි උදාහරණය දිහා හොඳට එයත් නිතරම කටවහර තුල පාවිච්චි කරන වාක්‍යයක් අම්මා කුකුල් මස් උයන්න ඉන්නේ. දැන් බලන්න අම්මා කුකුල් මස් උයන්න ඉන්නේ කියන වාක්‍යය තුල ඔයා දන්න කොටස් මොනවද කියලා. අම්මා. ඉතා කුඩා දරුවෙක් වුණත් දන්නවා අම්මට කියන්නේ මඳ. කුකුල් මස් chicken අපි සිංහලෙන් පාවිච්චි කරනවත් ඇත්තටම අඩුයි ඒ පදේ. එහෙනම් අම්මා කුකුල් මස්. ඊතර කොටස තමයි ගැටලුව තියෙන්නේ. උයන්න ඉන්නේ. හැබැයි මේ උයන්න ඉන්නේ කියන පුංචි කොටස ගැටලුවක් සහ තාමත් ප්‍රකාශ කරගන්න බැරි නිසා අපිට මේ අම්මා කුකුල් මස් උයන්න ඉන්නේ කියන සාමාන්‍ය වාක්‍ය
ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරගන්න තාමත් අපිට බෑ. මෙතන ගැටලුව තියෙන්නේ එක වසර දෙක වසර වගේ පුංචි කුඩා දරුවෙක් ප්‍රකාශ කරන්නෙත් අම්මා කුකුල් මස් උයන්නේ ඉන්නේ වාක්‍ය ඒ විදිහට. 7-8 පන්ති වල ළමයෙක් ප්‍රකාශ කරන්නෙත් ඒ විදිහට අම්මා කුකුල් මස් උයන්නේ ඉන්නේ. වැඩිහිටි පන්තියේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ළමයෙක් කතා කරන්නෙත් ඒ විදිහට. වැඩිහිටියෙක් කතා කරන්නෙත් තාමත් අම්මා කුකුල් මස් උයන්නේ ඉන්නේ. එහෙනම් මේ ඉංග්‍රීසි අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුලේ අපි වර්ධනයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ අපි හැමදාමත් කතා කරන්නේ ඒ විදිහට නම් සහ අපිට ඒ කුමන මට්ටමකදීවත් අපිට කියන්න බැරි නම් අම්මා කුකුල් මස් උයන්න ඉන්න කියන වාක්‍ය සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කරන්න අමාරු නම් අපේ භාෂාව ඇතුලේ අපි වර්ධනයක් තියනවාද කියන එක ගැටලුවක්. ඒ නිසායි මේ පාඩම තුළ මම ඔයාලට වෙනස්ම කෝණයකින් ප්‍රවිෂ්ඨ වෙන ආකාරය පිළිබඳව සරලව මුලින්දලම ඉදිරිපත් කරන්නේ අපේ පාඩම් මාලාවේ මුල්ම අධ්‍යයන විදිහට. දැන් මෙතෙක් ඉදිරිපත් කරපු වාක්‍ය තුන පිළිබඳව අපි හොඳට බැලුවොත් එහෙම ඒ හැම වාක්‍යකම ඉතා චූටි කොටසක් තමයි ඔයාලට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කරගන්නට සහ ඒ පදයේ අනිත් පදත් එක්ක වාක්‍ය ගලප ගන්න බැරි නිවැරදි ක්‍රමවේදයකට. හොඳයි. අපි තවත් උදාහරණයක් අරන් බලමු. බලන්න මේ වාක්‍ය දිහත් හොඳට. සර් රතු කාර් එකේ ආවේ. දැන් මේ වාක්‍ය දිහා බැලුවොත් එහෙම සර් රතු කාර් එකේ ආවේ. මේකේ පද ටික බලන්න සර්. අපි ඉංග්‍රීසියෙන්මයි මේ පදේ ප්‍රකාශ කරන්නේ සර්. රතු red කාර් එකට කියන්නේ කාර්. සිංහලෙන් මෝටර රථය කියන පදේ පාවිච්චි කරන්නේ නැහැ සිංහල භාෂාව තුළ පවා අපි. ඒතර ගැටලුවක් තින්නේ මේ ආවේ කියන කොටස එහෙනම්. සර් රතු කාර් එක ඒ පද ටික ඔක්කොම අපිට ඉංග්‍රීසියෙන් පුළුවන්. ආවේ කියන පදේ සහ ඒ පදේ අනිත් පදත් එක්ක නිවැරදිව ගලපගන්නේ කොහොමද කියන එක. එහෙනම් මෙතනත් අපි කලින් කතා කරපු වාක්‍ය වල විදියමයි ගැටලුව තියෙන්නේ. වාක්‍ය ඉතාමත් චූටි කොටසක් සහ ඒ කොටස ගලප ගන්න ක්‍රමවේදය දන්නේ නැති එක. හොඳයි. දැන් මේ විදිහට අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. මේ වාක්‍ය දිහා හොඳින් බලන්න. පෙර වාක්‍ය විදිහටම බලමු. තාත්තා මගේ පරිගණකය විකුණලා. තාත්තා මගේ පරිගණකය විකුණලා කියන වාක්‍යෙත් අර වගේම තාත්තට කියන්නේ father. මගේ පරිගණකය my computer. මේ පද ඉතාමත් ලේසි කුඩා දරුවෙක් වුණත් මේ කොටස් ඉතාම සරලව දන්නවා. තාත්තා මගේ පරිගණකය විකුණලා. එතකොට මේ වාක්‍යයත් අපිට මේ විකුණලා කියන කොටස තමයි ගැටලුවකට තියෙන්නේ. අනිත් ටික පුළුවන්. එතකොට මේ විකුණලා කියන කොටස බැරි නිසා සම්පූර්ණ වාක්‍යෙම බෑ. හැබැයි තාත්තා මගේ පරිගණකය කියන කොටස වාක්‍ය ඉතා විශාල කොටසක්. ඒ ටික පුළුවන්. විකුණලා කියන කොටස ගලප ගන්න බැරි නිසා හරියට සම්පූර්ණ වාක්‍යෙම අපිට ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් මම හිතන්නේ ඔබට දැන් මේ වෙනකොට වැටහෙනවා ඇති ඉංග්‍රීසි කතා කරන්න දඟලන කතා කරන්න ආසාවෙන් ඉන්න ඔයාට මේක මහ ලොකු අමාරු කාර්යයක් නෙවෙයි කියන එක දැන් වැටහෙමින් ඉන්නවා ඇති වැටහෙමින් තියෙනවා ඇති. හේතුව තමයි අපි කතා කරන්න යන අපි ප්‍රකාශ කරන ප්‍රකාශයන් තුළ සියල්ල අපි නොදන්නවා නෙමෙයි. ඉතා වැඩි කොටසක් දන්නවා. ගැටලුව තියෙන්නේ නොදන්න පුංචි කොටස නොදන්නා එක සහ ඒ කොටස ඒ වාක්‍යයේ හෝ ඒ ප්‍රකාශයේ අනිත් පදත් එක්ක ගලප ගන්න ක්‍රමවේදය නොදන්න එක. එහෙනම් මෙයයි භාෂාවක් ඉගෙන ගන්න ඔබ මුලින්ම හැදෑරිය යුත්තේ වෙන ව්‍යාකරණ නීති රීති නෙමෙයි. හේතුව තමයි සිංහල භාෂාව කතා කරන අපි පවා සිංහල භාෂාවේ ව්‍යාකරණ නීති රීති පිළිබඳවත් භාෂාවේ දැනුම පිළිබඳවත් අවධානයක් කිසිසේත්ම යොමු කරන්නේ නැහැ. විශේෂයෙන්ම කතා කරද්දී වුණත් අපි සාමාන්‍යයෙන් ලියුමක් ලියද්දී වුණත් රචනාවක් ලියද්දී වුණත් සිංහල භාෂාවෙන් ලියනකොට අපි ඒ පිළිබඳව නිවැරදි ව්‍යාකරණ පිළිබඳව ඔළුවේ තියාගෙන ලියන්නේ නැහැ. ලියුමක් ලියද්දී උක්ත වාක්‍යයත් ගලපනවද ගැලපෙනවද කියන නමුත් අපි වරද්දන්නේ නැතුව අපි නිවැරදිව ලියනවා, කියවනවා සහ කතා කරනවා. ඒතර මෙන්න මේ විදිහට භාෂාවට අපි ප්‍රවිෂ්ඨ වුණේ නැත්නම් ඉතා අමාරුයි. ඒ වගේම කාලයක් ගියත් අපිට භාෂාව ප්‍රකාශ කරන්නට කතන හැකියාව, ලිවීම හැකියාව කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ භාෂාව ඒ ආකාරයට ගියොත්. ඉතින් ඒ නිසායි වෙනස්ම කෝණයකින් වෙනස්ම මානයකින් බලන්න වාට මේ කියලා දෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කලින්. හොඳයි. මම මේ ඉදිරිපත් කරපු වාක්‍ය තුල වා දැක්කා යම් විශේෂත්වයක්. හොඳින් බලන්න මම නැවත අපි කතා කරපු වාක්‍ය ටික මම සියල්ල එකවර මම ඔබට දර්ශනය කරන්නම් තෙරේම අත දැන් ඔයාලට පෙනේවි. බලන්න මේ වාක්‍ය සියල්ල දිහා ඉතාමත් හොඳින් නැවතත් අපි ගත්ත උදාහරණ ටික මම නැවත දාලා තියෙන්නේ. මගේ තාත්තා අද කොළඹ යන්නේ නැති. නිමල්ට ටවුන් එකේ ෆුඩ් සිටරින් චොකලට් එකක් ගන්න තිබ්බා. මෙන්න මේ වාක්‍ය සියල්ල දිහා හොඳට බලන්න. මේ වාක්‍ය වල අපිට ගැටලුවකට තිබුණේ වාක්‍ය ඉතාමත් පුංචි පදයක් හෝ පද දෙකක් විතරයි. ඒකට හේතුව මොකක්ද කියලා මම දැන් මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මම ඔයාලට මේ රවුන්ඩ් කරලා පෙන්නන්නම් මේ හැම වාක්‍යයකම ඔයාට බැරි වුණ සහ අපිට මේ වෙනකොට ප්‍රකාශ කරන්නට ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නට බැරි වුණ අමාරු කොටස මොකක්ද කියන එක. දැන් ඔයාට පේනවා බලන්න පළවෙනි වාක්‍යය යන්න ඇති. ගන්න තිබ්බා. උයන්නේ ඉන්නේ. ආවේ. විකුණලා. ඇත්තටම දැන් මෙන්න මේ කොටස් ටික අපි අයින් කරාට පස්සේ වාක්‍ය ඉතිරි කොටස් ටික බලන්න. ඒ තමයි වාක්‍ය ඉතා වැඩිපුර කොටසක්. හැබැයි ඒ කොටස අපිට මේ වෙනකොට ඉංග්‍රීසියෙන් පුළුවන්. දැන් බලන්න අපි ඒ රවුන්ඩ් කරපු කොටස් ටික මම වෙනම අරගෙන පෙන්නන්නම්. හොඳින් බලන්න මේ හැම වාක්‍යයකම තාමත් ගලප ගන්න බැරි වුණ කොටස් මොනවද කියලා. යන්න ඇති. ගන්න තිබ්බා. ආවේ. උයන්නේ ඉන්නේ. විකුණලා.
ඇත්තට මොනවද මේ? බලන්න. ඇත්තට මොනවද මේ? මේ සියල්ලේ ඔයාලට ලක්ෂණයක් පේනවා, පොදු ලක්ෂණයක්. ඇත්තටම මේ තමයි භාෂාවක වැදගත්ම කොටස. ඒ තමයි වාක්‍යක ක්‍රියාපද. වාක්‍යක වැදගත්ම කොටස තමයි ක්‍රියාපදය. එහෙම නැත්නම් වාක්‍යක හදවත තමයි මේ. වාක්‍යක හදවත කියලා හඳුන්වන්නේ ක්‍රියාපදයේ ඒ තරම වාක්‍යක වැදගත්ම කොටස ක්‍රියාපදයේ. එය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. වාක්‍යක ව්‍යාකරණ වැරදි කියලා කියන්නේ ක්‍රියාපදයේ ගලපලා තියෙන ක්‍රමවේදය වැරදි කියන එක. එහෙනම් ඒ ක්‍රියාපදයේ ඉංග්‍රීසි භාෂාවේ ඉතාමත් නිවැරදිව ක්‍රියාපදයේ ගැලපිය යුතුයි. වාක්‍ය අදහස නිවැරදිව ප්‍රකාශ කරන යම් අදහසක් නිවැරදිව ප්‍රකාශ කරන නම් ඒ වාක්‍යයේ ක්‍රියාපදය ඉතාමත් හරියට හරි ක්‍රමයට තියන්නට ඕනේ. එහෙනම් අපිට ගැටලුව තිබුණේ මේ හැම තැනකම අපිට සිංහලෙන් කිව්වේ සහ අපිට ඉංග්‍රීසියට ප්‍රකාශ කරන්න බැරි වෙච්ච කොටස බැලුවොත් ඒ තමයි වාක්‍යක හදවත ක්‍රියාපදය. බලන්න නැවතත් ඉතාමත් හොඳින් මේ බැරි වුණ කොටස්වත් මේ වාක්‍යවල ක්‍රියාපද පිළිබඳව මම ගත්ත උදාහරණ කිහිපේ තිබුණ ක්‍රියාපද අවස්ථා ටික නැවත ගන්නම්. මොකද්ද මේ යන්නේ නැති කියලා කියන්නේ? යන්නේ නැති කියලා කියන්නේ යනවා කියන ක්‍රියාපදේ තව එක අවස්ථාවක්. ඒ කියන්නේ ක්‍රියාපදයක අවස්ථා ගොඩක් තියෙනවා. යනවා, යයි, යන්න ඇති, යන්න වෙනවා, යන්න වුණා, ගියා මේ වගේ අවස්ථා ගොඩක් තියෙද්දි යනවා කියන ක්‍රියාපදේ ආන් මේ වගේ එක අවස්ථාවක් තමයි මේ යන්න ඇති කියලා කියන්නේ. ඒතර අපි දෙවෙනි එක ගත්තොත් ගන්න තිබ්බා. නිමල්ට ටවුන් එකේ ෆුඩ් සිටි එකෙන් චොකලට් එකක් ගන්න තිබ්බා කියලා වාක්‍යයක් අපි සාකච්ඡා කළානේ. දැන් මේකේ ගන්න තිබ්බා කියන්නේ මොකද්ද? ගන්න තිබ්බා කියලා කියන්නේ ගන්නවා කියන ක්‍රියාපදේ තව එක අවස්ථාවක්. ගන්නවා, ගත්තා, ගනී, ගන්න තිබ්බා, ගන්න ඕන, ගන්න ඕන, ගන්න වෙනවා, ගනී. මෙන්න මේ වගේ ක්‍රියාපදයක අවස්ථා ගොඩක් තියෙද්දි ඒක අවස්ථාවක් තමයි මේ අපි වාක්‍ය තුල එන්නේ. කොයි අවස්ථාව එක එක වාක්‍ය වලට මොන අවස්ථාව වේද කියන එක අපිට කලින් තීරණය කරන්න බැහැනේ. ඒ නිසාමයි මේ ගැටලුව තියෙන්නේ. දැන් ආවේ කියන්නේ මොකද්ද? සර් අතුකාරකේ ආවේ කියන වාක්‍යයෙන් අපි ගමු මේ ආවේ කියන්නේ මොකද්ද? ආවේ කියලා කියන්නේ එනවා කියන ක්‍රියාවේ තවත් එක අවස්ථාවක්. ක්‍රියාපදයක අවස්ථා ගොඩක් තියෙනවා. එනවා, ආවා, එයි, එන්න ඕන, එන්න වෙනවා, ඇවිල්ලා, ඇවිල්ලා ඇති. ඒ වගේ ක්‍රියාපදයේ අවස්ථා ගොඩක් තියෙන එකම ක්‍රියාපදය තුල ඒ ක්‍රියාපදයක අවස්ථාවක් තමයි මේ ආවේ කියලා කියන්නේ. මේ වගේමයි උයන්න ඉන්නේ කියන්නේ උයනවා කියන ක්‍රියාපදයේ තව අවස්ථාවක්. ඒ විදිහමයි විකුණලා කියලා කියන්නේ විකුණනවා කියන ක්‍රියාපදයේ තව එක අවස්ථාවක්. විකුණනවා වගේ ක්‍රියාපදයේ අවස්ථා ගොඩක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ අවස්ථා අතර එක අවස්ථාවක් තමයි විකුණලා කියලා කියන්නේ. යනවා, එනවා, කනවා, බොනවා, දුවනවා, නානවා, හපනවා, මරනවා, කොනිටනවා, ආදරය කරනවා. මෙන්න මේව ක්‍රියාපද ගොඩක් අපි ගත්තොත් එහෙනම් මේ හැම ක්‍රියාපදයකම අවස්ථා ගොඩක් තියෙනවා. ඒක තමයි ගැටලුව තියෙන්නේ. දැන් අපි ඇත්තටම බලමු මේකට මොකද්ද හේතුව කියලා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඒ කියන්නේ වාක්‍යයක අර බැරි කොටස මෙන්න මේ ක්‍රියාපදේ තාමත් අපිට ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න බැරි ඇයි කියන එක. අපි අනිත් කොටස් ටිකට ඉංග්‍රීසි පද මේ වෙනකොට පුළුවන් වෙන්න හේතුවත් සෑම වාක්‍යකම වගේ මේ විශේෂ කොටස වන ක්‍රියාපදයේ වාක්‍යක හදවත ක්‍රියාපදයේ ඉංග්‍රීසියෙන් තාමත් බැරි ඇයි කියන එක. අපි ෆෑන් එක කැරකෙනවා. ෆෑන් ඉංග්‍රීසියෙන් කියනවා, කැරකෙනවා කියන පදේ සිංහලෙන් කියන්නේ. දැන් බලන්නකො ස්විච් එක දානවා. ස්විච් ඉංග්‍රීසියෙන් කියනවා, දානවා සිංහලෙන් කියනවා. ඇයි මේ කැරකෙනවා දානවා අපි ගොඩක් වෙලාවට ඒ විදිහට සිංහලෙන් ප්‍රකාශ කරන්නේ ඇයි ක්‍රියාපද? ඒකට හේතුව පැහැදිලි. අපි අනිත් වචන වල අවස්ථා නැහැ. දැන් ෆෑන් කියද්දි ෆෑන් එකේ අවස්ථා නැහැ. දැන් ස්විච් කියන්නේ ස්විච් එකේ අවස්ථා නැහැ. දැන් අපි ගත්තොත් වාක්‍යයක් තාත්තා කියන වචනේ වෙන අවස්ථා නැහැ. තාත්තට කියන්නේ ෆාදර් හින්දා. තාත්තා කියන්නේ හැම වෙලෙම තාත්තම තමයි. ඒ නිසා ඒකට අපි කියන්නේ ෆාදර් කියලා ඉංග්‍රීසියෙන්. කොළඹ ගත්තොත් කොළඹ කියන්නේ කොළඹ. ඒකේ අවස්ථා නැහැ. වෙන අවස්ථා නැහැ. කොළඹ කියන පදේ අවස්ථා නැහැ. කොළඹ කියන්නේ කොළඹම තමයි. ඒ නිසා ඒකට අපි කියන්නේ කොළඹ. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බලන්න ක්‍රියාපදයක එහෙම වෙන්නේ නැහැ. ක්‍රියාපදයක් ගත්තොත් ඒ ක්‍රියාපදයක අවස්ථා ගොඩක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් බලන්න උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්. යනවා කියන ක්‍රියාපදය ගමු. අපි යනවා කියන ක්‍රියාපදේ බලන්න දැන් මේකේ අවස්ථා ගොඩක් අපිට නිර්මාණය කරන්න පුළුවන් එක එක වාක්‍ය තුල කාලයත් එක්ක. මේ ක්‍රියාපදයක වර්තමානයේ, අතීතයේ, අනාගතයේ වැනි කාලයන් සමග ක්‍රියාපදේ එක එක අවස්ථා නිර්මාණය කරගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන ගැටලුව. දැන් බලන්න යනවා කියන ක්‍රියාපදේ යයි, ගියා, යන්න ඇති, යන්න ඕන, යන්න තිබ්බේ, ගිහිල්ලා ඇති, යන්න ඉඩ තියෙනවා, යන්න ඉන්නේ, ගිහිල්ලා, යන්න ඕනේ, යන්න වෙනවා, යන්න තිබ්බා. තව මීටත් වඩා තව අවස්ථා අපිට නිර්මාණය කරන්න පුළුවන්. මම ඔබට ඉදිරිපත් කරන්න කිහිපයක් විතරයි මේ. තවත් මේ විදිහට යනවා කියන ක්‍රියාපදේ විතරක් අවස්ථා ගොඩක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඔයාලට වැටහෙනවා ඇති යනවා කියන ක්‍රියාපදේ අපිට මතක් වෙන එකපාරම ඉංග්‍රීසියෙන් කියනකොට go. ඒත් යනවා කියන්නේ go කියලා අපේ ඔළුවට එකපාරම ආවට මෙතන මේ වටේ තියෙන හැම අවස්ථාවකටම go කියලා දාන්න පුළුවන්ද? බෑ නේද? යයි, ගියා, යන්න ඇති, යන්න ඕනි, යන්න ඇති, ගිහිල්ලා ඇති මේ ඔක්කොටම go දාන්න බෑ. එයයි ගැටලුව. දැන් අපි බලන්න ඕනේ එහෙනම් කොහොමද ඉංග්‍රීසි භාෂාවට මේ නිවැරදි ක්‍රමවේදයන් හරහා ගලපගන්නේ කොහොමද පරිවර්තන ක්‍රමයක් කියන එක. හොඳයි. මේ වගේම බලන්න විකුණනවා කියන ක්‍රියාපදෙත් මේ විදිහටම අවස්ථා ගොඩක් නිර්මාණය කරන්න පුළුවන්. විකුණනවා, විකුණුවා, විකිනේ, විකුණයි,
විකුණලා විකුණන්න වෙනවා විකුණන්න ඉඩ තියෙනවා විකුණන්න තිබ්බා විකුණන්න හිටියේ විකුණන්න වුණා විකුණන්න ඕනේ. දැන් බලන්න මේ විදිහට ක්‍රියාපදයක අවස්ථා ගොඩක් බිහි වෙනවා. නමුත් වෙන පදවල එහෙම නැහැ. අපි ගත්තොත් පන්තිය කියලා ක්ලාස් මේකේ අවස්ථා නැහැ. පන්තියට ක්ලාස්. ඒකේ අවස්ථා මේ වගේ පදයක නිර්මාණය කරන්න බෑ. නමුත් ක්‍රියාපදයක අවස්ථා ගොඩක් නිර්මාණය කරන්න පුළුවන්. විකුණනවා කියන මෙතන සෙල් කියලා අපි පාවිච්චි කරාට නමුත් මේ හැම අවස්ථාවකටම මේ වචනේ පාවිච්චි කරන්න බෑ. ඒක වෙනස් කරගන්න ඕනේ. හොඳයි. දැන් මෙහිදී ඔබ දුටුවේ ක්‍රියාපදයක අවස්ථා කිහිපයක් විතරයි. මම දැන් යනවා සහ විකුණනවා කියන ක්‍රියාපද දෙක අරගෙන මම ඔයාලට පෙන්නුවේ ඒ ක්‍රියාපදයක අවස්ථා කිහිපයක් විතරයි. ඇත්තටම සිංහල මේ ක්‍රියාපදයක අවස්ථා අපිට 40කටත් අධික ක්‍රියාපද අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාපදයක අවස්ථා ඉතා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ක්‍රියාපදයක අවස්ථා ගොඩක් හැදෙනවා. එතකොට මෙච්චර අවස්ථා ගොඩක් තිබුණාට දැන් බය වෙන්න එපා. බය වෙන්න දෙයක් නැහැ. අපි ඊටාම අමුතුම පහසුම නවීන ක්‍රමවේදයන් ඔස්සේ ඒ අවස්ථාවල වාක්‍යවලට ක්‍රියාපදේ ගලපගන්නේ කොහොමද කියන එක ඒ ක්‍රියාපද නිර්මාණය වෙන ආකාරය ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට සංසන්දනාත්මකව අපි ඉගෙන ගන්න නිසා ඔයාට ඉතාමත් පහසු වේවි. ඒ වගේම කටපාඩම් කිරීමේ ක්‍රමයන්ගෙන් බැහැරව යන නිසා තවත් ගොඩක් ආසහිත වේවි. ඉවසීමකින් මේ පළවෙනි පාඩම ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය පිළිබඳව ඉදිරිපත් කරන්න. ඒ නිසා ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්න. නැවත නැවතත් මේ පාඩම අධ්‍යයනය කරන්න. වැදගත්ම කොටස් ටික මේ පාඩම තුලයි තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන ඔබට. හොඳයි. මම මෙතෙක් වෙලා ඔබට පැහැදිලි කළේ භාෂාවක් ඉගෙන ගන්න කෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ භාෂාවේ කුමන කොටසකටද භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ කොතනින්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. දැන් ඔය එක දන්නවා. ඒ තමයි වාක්‍යක හදවත, ඒ කියන්නේ ක්‍රියාපදය. හොඳයි. එහෙනම් වාක්‍යයේ වැදගත්ම කොටස ක්‍රියාපදය. ඒ ක්‍රියාපදය පිළිබඳව අපි නිවැරදි ක්‍රමවේදයක් කරා ඉගෙන ගන්නට ඕනේ. මෙහිදී මම සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා ඉතාමත් පහසු සරල ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාපදයේ පිළිබඳව මම ඔයාලට විග්‍රහ කරන්නම්. ඉතා හොඳින් අධ්‍යයනය කරන්න. ඒ ඉතාමත් පහසු වේවි අපේ පාඩම් මාලාව දිගටම අධ්‍යයනය කරන් යනකොට ඔයාලට ඉතා පහසුවෙන් භාෂාව සිංහල දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී ඔයාලට හිතට එන අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරද්දී ඉතාමත් පහසු වේවි. මේ ක්‍රියාපදයේ පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් ඔයාලට තිබුණොත්. ඒ නිසායි පළවෙනි පාඩම මේ පිළිබඳව අපි ඉදිරිපත් කරන්නට තීරණය කළේ. හොඳයි. දැන් බලන්න අපි කතා කරපු වාක්‍යයක හදවත, වාක්‍යයේ වැදගත් කොටස, ඒ කියන්නේ ක්‍රියාපදයේ පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් අපි බලමු කොහොමද මේක සිංහල භාෂාවට වඩා වෙනස් වෙන්නේ සහ සිංහල භාෂාවත් සමග ගලපගන්නේ කියන එක. මොකද අපිට දෙවෙනි භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්නට වෙන්නේ සිංහල භාෂාව හරහා. ඇත්තටම භාෂාවක් ඉගෙන ගන්න ප්‍රධාන ක්‍රම අපිට පෙන්වන්න පුළුවන් දෙකක්. එකක් තමයි භාෂාවක් අපි අල්ල ගන්නවා පරිසරයක් තුළින්. විශේෂයෙන් අපි මව් භාෂාව අපි හදාගන්නේ අපේ පරිසරය තුළින්මයි. පරිසරයත් තුළින් භාෂාව ඉගෙන ගන්න එක තමයි වැදගත්ම ක්‍රමවේදය සහ ඉතාමත් පහසුම ක්‍රමවේදය. ඒකට හේතුව අපිට ඒක ඇඟට දැනෙන්නේ නැහැ. අපි නොදැනුවත්වම භාෂාව අපිට ඇතුළට අපේ ඇතුළට භාෂාව එනවා පරිසරයක් තුළින්. ඒ කියන්නේ ඇහෙනවා දකින්නවා නිතරම නම් කාලයක් තිස්සේ අපිට මේ භාෂාව නිකම්ම පුළුවන් වෙනවා. බලන්න දැන් අපිත් සමගින් වෙනත් ජාතීන් සමහර වෙලාවල් වලට අපේ භාෂාව හොඳට කතා කරනවා. ඒ ඔවුන් පන්ති ගිහිල්ලවත් වෙන ඒ භාෂාව අපේ භාෂාව අධ්‍යයනය කරලවත් නෙවෙයි ගොඩක් වෙලාවට අපිත් එක්ක ඉඳලා ඒ පරිසරයත් එක්ක ඉඳලා. එතකොට ඒ නිසා භාෂාවක් ගොඩක් වැදගත්ම ක්‍රමවේදය තමයි ඉගෙන ගන්න පුළුවන් භාෂාවක පරිසරයක් තුළ ජීවත් වෙලා. ඒක තමයි එකම ක්‍රමය. ඒත් අපි හැමෝටම මේක කරන්න අමාරුයි. පරිසරයක් තුළ ඉංග්‍රීසි පරිසරයක් තුළ ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා දෙවෙනි ක්‍රමවේදයට අපිට යන්න වෙනවා. ඒ තමයි නිවැරදි සරල ඉතාමත් මව් භාෂාවට ගලපගත්ත ක්‍රමවේදයක් හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. අපි උත්සාහ කරන්නේ ඔබේ මව් භාෂාවට ගලපගත්ත ක්‍රමවේදයන් හරහා ඉතාමත් සරල ක්‍රමවේදයන් ඔස්සේ භාෂාව ඔබට තිරණය කිරීමට. එයයි මම මුලින්ම ඉඳලා මම ප්‍රකාශ කරේ මේ සිංහල භාෂාව හරහා අපි ඉංග්‍රීසි භාෂාව දකිනකොට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා හරි ක්‍රමයකට යන්නට ඕනේ. හොඳයි බලමු. දැන් සිංහල භාෂාව හරහා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට සිංහල භාෂාවට සමගාමීව මේකට අනුරූපව ඉංග්‍රීසි භාෂාව තුළ වෙනස්කම් මොනවද සහ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද ඉගෙන ගන්න ඕනේ අපි කොහොමද කියන එක. හොඳයි. මේ මම කලිමුත් ඔයාලට කිව්වා ඉංග්‍රීසි භාෂාව මම මේ තාමත් පැහැදිලි කරමින් ඉන්නේ ඉංග්‍රීසි භාෂාවට පය තියන්නට සූදානම් වෙන ආකාරය පිළිබඳවනේ. ඉදිරි පාඩම් වලදී ඉංග්‍රීසි චිත්‍රපට දෙබස් ඔස්සේ ආස හිතෙන මතක හිටින ආකාරයට සියලුම පාඩම් පෙළගස්සලා තියෙන නිසා ගොඩක් මේ අපි අද ඉගෙන ගන්න පාඩම හරි විදිහට අධ්‍යයනය කරාට පස්සේ හැම දෙයකටම ඉතාමත් පහසුවක් වේවි. ඒ වගේම ඉදිරි පාඩම් වලදී අපිට පාඩම් නිර්මාණය කරලා තියෙන ක්‍රමවේදයත් එක්ක
අපහසුවකින් තොරව ආයාසයකින් තොරව ඉබේම මනසට කාවල දෙන විදිහකට අපි හැම කොටසක්ම නිර්මාණය කරලා තියෙන නිසා ගොඩක් ආසහිතේවි නොදැනුවත්වම අපිට දැනුම කියන ඉංග්‍රීසි භාෂාවේ තියෙන දැනුම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය දැනුම ඔයාට ලබා ගන්න පුළුවන් වෙයි. හොඳයි. සියල්ලට මත්තෙන් තරමක ඉවසීමකින් භාෂාවක වැදගත්ම අංගය වන මේ ක්‍රියාපද පිළිබඳව අද පාඩමෙන් ඔයා හොඳට අධ්‍යයනය කරන්නට ඕනි. ඒ සියල්ල ඔයා ලබා ගන්න ඕනි නම්. හොඳයි. දැන් බලන්න අපි දැන් තමයි හොඳම තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාවේ මේ ක්‍රියාපද හැසිරෙන ආකාරය පිළිබඳව මම ඔයාලට පැහැදිලි කරන්න මේ සූදානම් වෙන්නේ. බලන්න ඉංග්‍රීසි ක්‍රියාපදයක අවස්ථා තියෙනවා 5ක්. ඉංග්‍රීසි ක්‍රියාපදයක අවස්ථා තියෙනවා 5ක්. ඒ අවස්ථා 5 අනුව තමයි වාක්‍යයක ක්‍රියාපද එකිනෙකට වෙනස් වෙන්නේ. එතකොට මම කියව සිංහල භාෂාවෙන් ඉතා විශාල අවස්ථා ගණනක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර ඒ කොමන අවස්ථාවක් සිංහල භාෂාවේ වාක්‍ය තුළ තිබුණත් ඒ ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයක තියෙන අවස්ථා පහෙන් තමයි ඒ වෙලාවට නිවැරදි ක්‍රමවේදයකට වාක්‍යයට ක්‍රියාපදේ ගලපගන්නේ. මේ දැනුම තමයි ඔයාලා ලබා ගන්නට ඕනේ. නැවතත් මම කියනවා මේකට ගොඩක් බය වෙන්නට එපා. ඊටාම සරල ක්‍රමවේදයන් ඔස්සේ මව් භාෂාවට ආවේනික සරල ක්‍රමවේදයන් ඔස්සේ මම ඔයාට මේක ඉදිරිපත් කරන නිසා ඉදිරියේදී ගොඩක් ඒක ආසහිතේ ලේසි වේවි. එතකොට මම දැන් කිව්වා ක්‍රියාපදයක අවස්ථා 5ක් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි ගත්තොත් එහෙම ඔයා දන්නම ක්‍රියාපදයක් ගමුකෝ යනවා කියන ක්‍රියාපදය. යනවා කියන ක්‍රියාපදය අරන් බලමු. බලන්න යනවා කියන ක්‍රියාපදේ ඉංග්‍රීසි අවස්ථා 5 මොනවද? එහෙම තමයි යනවා කියන ක්‍රියාවට යනවා කියන ක්‍රියාව යනවා යයි ගියා මේ විදිහට කොහොම හරි වෙනස් වෙවි එනකොට ඒ හැම දෙයකටම ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්න තියෙන පද මොනවද කියලා මම කිව්වා පද 5යි තියෙන්නේ. ඉංග්‍රීසි ක්‍රියාපදයක අවස්ථා 5යි තියෙන්නේ. බලන්න යනවා කියන ක්‍රියාපදේ අවස්ථා 5 ඔයාට පේනවා. පළවෙනි අවස්ථාව go, දෙවෙනි අවස්ථාව went, තුන්වෙනි අවස්ථාව gone, හතරවෙනි අවස්ථාව goes, පස්වෙනි අවස්ථාව going. එතකොට ක්‍රියාපදයක අවස්ථා 5යි. දැන් යනවා කියන ක්‍රියාපදේ ගත්තොත් go, went, gone, goes, going. දැන් මේ විදිහට ඕනම ක්‍රියාපදයක් ගත්තොත් අපිට අවස්ථා 5ක් දකින්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව තුළ. තවත් ක්‍රියාපදයක් අරන් බලමු. දෙනවා. දෙනවා කියන ක්‍රියාව ගත්තොත් මේ ක්‍රියාව give, gave, given, gives, giving. බලන්න අර විදිහටම අවස්ථා 5ක් අපිට තියෙනවා. දැන් මෙතනදී ඔයාට වැදගත්ම කාරණාවක් මම කියන්න ඕන. මේක හොඳට මතක තියාගන්න මම මේ කියන කාරණාව. ඒ ලංකාවේ ගොඩක් ගුරුවරු සහ ළමයි පටලවා ගත්ත වැරදි ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කරනවා. ඒ තමයි මෙන්න මේ ක්‍රියාපදයක අවස්ථා 5ට වෙන වෙනම සිංහල තේරුම් කිහිපයක් හරි එහෙම නැත්නම් මේ අවස්ථා 5ට හෝ කිහිපයකට වෙන වෙනම සිංහල තේරුම් ගලපන්නට යන එක. ඒක ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි කරන ලොකුම වැරද්දක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මම කිව්වොත් go කියන්නේ මොකක්ද? ගොඩක් ඔබගේ පිළිතුර යනවා කියන එක. බලන්න went කියන්නේ මොකක්ද? බොහෝම එකගේ පිළිතුර ගියා කියන එක. gone කියන්නේ මොකක්ද? ගොඩක් අය කියන්නේ ඔව් ගිහිල්ලා කියන එක. ඒතර go went gone කියන පද තුන ගත්තොත් මේකට ගොඩක් පොත්පත්වල පවා හඳහන් වෙන්නේ යනවා ගියා ගිහිල්ලා. හැබැයි ඒ වගේම මම තවත් එකක් කියලා ඉන්නම් මේකට. බලන්න දෙනවා කියන ක්‍රියාපදේ අපි ගමු. දෙනවා කියන ක්‍රියාපදේ ගත්තොත් give, gave, given. මේක ගැටලුව තියෙන්නේ give කියන්නේ මොකක්ද කියලා අහනකොට ගොඩක් අය පුරුදුලා තියෙන්නේ දෙනවා කියන්නේ. gave කියන්නේ මොකක්ද කියලා කියනකොට ගොඩක් අය පුරුදුලා තියෙන්නේ දුන්නා කියලා කියන්නේ. given කියලා කියන්නේ මොකක්ද කියලා අහද්දි ගොඩක් අය පුරුදුලා තියෙන්නේ දීලා කියන්නේ. මම කියන්නේ මේ ඉතාමත් වැරදි සහගත ක්‍රමවේදයක්. මම කියන්නේ මේක මේ පරිවර්තන ක්‍රමවේදය ඔබට මෙතේ මත පේන මේ සිංහල පරිවර්තනයන් තන්නේ ක්‍රම වැරදි. මේ ක්‍රමවේදයන් හරහා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නට ගියොත් ඔයාලට භාෂාව අමාරු වෙන එක සාමාන්‍ය දෙයක්. ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව හරහා අපි දකිනකොට ගැටලු ගොඩකට මුහුණ දෙනවා. අපි සමහර තැන්වලදී අපි ඉතාමත් අවුල් සහගත තැන්වලටපත් වෙනවා. හේතුව මේ ක්‍රමවේද නිසා. හේතුව මම කියන්නේ give කියන්න දෙනවා gave දුන්නා given දීලා. මේ ප්‍රකාශයෙන් තන්නේ ක්‍රම වැරදි. ඒ කියන්නේ gave කියන්නේ දුන්නා නෙවෙයිද? ඔව් මම කියන්නේ එහෙම ගන්නට බෑ. එක තැනක දෙකක gave කියන්නේ දුන්නා වුණාට සමහර තැන්වල දුන්නා කියන වෙන පද පාවිච්චි කරන්න වෙනවා. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. දැනට මම කියන්නේ මෙම ක්‍රමවේදය තනි ක්‍රම වැරදි. මේ ඒ වගේ මෙම ක්‍රමවේදය දෙවන්ත හානියක් සිදු කරනවා අපේ ගොඩක් ළමයින්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ වාක්‍ය නිර්මාණයට සහ අදහස් තේරුම් ගැනීමට දෙවන්ත හානියක් මේ වෙද්දිත් අපේ ලංකාව තුල සිදු වෙනවා. ඉතින් ඒ නිසා මෙම ක්‍රමවේදය වැරදි. ඒ නිවැරදි විය යුතුයි. හොඳින් මතක තියාගන්න. මේ විදිහට ගොඩක් අය ක්‍රියාපද කටපාඩම් කරනවා. මතක තියාගන්න මෙතනින් පස්සේ මේ ආකාරයෙන් ක්‍රියාපද කටපාඩම් කරන්නට එපා. ඒ වැරදි ක්‍රමවේදයක් නිසා. හොඳයි. බලමු මේ වාක්‍ය ටිකක් මම ඉදිරිපත් කරන්න මේකේ නිවැරදිභාවය ඔබට ඔප්පු කරගන්නට.
මම දැන් මේ ඉදිරිපත් කරපු පදවල මම කිව්වා මේක වැරදි කියලා. අපි ඒක තහවුරු කරගමුකෝ මේ විදිහට වැරදිද නැද්ද කියන එක. මේ මම වාක්‍ය කිහිපයක් ඉදිරිපත් කරන්න මම තාම ඔබට වාක්‍ය නිර්මාණය කරන ක්‍රම පිළිබඳව උගන්වලා නැති නිසා වාක්‍ය වල තේරුම පිළිබඳව ඔයා ලොකුට වද වෙන්නට එපා. දැනට මම ඔයාට මේ ගැටලුව පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මම ඉංග්‍රීසි වාක්‍ය ඉදිරිපත් කරන්නම්. හොඳින් බලන්න. පළවෙනි වාක්‍ය. තාත්තා ඒක දුන්නා. තාත්තා ඒක දුන්නා. මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න මෙන්න මේ විදිහට. Father gave it. නැත්නම් මම කියනවා වාක්‍ය හදන ක්‍රමවේදය මම ඔයාලට තව ගන්නලා නැහැ. ඒ පිළිබඳව වද වෙන්න එපා. දැනට අහගෙන ඉන්න මට ඕනේ වෙන්නේ මෙතන මේ ගැටලුවක් තියෙනවා කියන එක පැහැදිලි කරන්න විතරයි ඔයාට. තාත්තා ඒක දුන්නා. Father gave it. දැන් එතකොට ඔයාට ඉතින් හරිනේ. දුන්නා කියන්නේ gave උනේ. ඒත් මම කියවනේ වැරදි කියලා. ඒත් ඉවසීමෙන් බලන්න දෙවනි වාක්‍ය දිහා. ඒක දුන්නා. මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරනවා නම් කරන්න පුළුවන් අපිට මේ විදිහට. ඒක දුන්නා. It was given. It was given. ඒක දුන්නා. මෙතනදී බලන්න පළවෙනි වාක්‍යයේ තියෙන්නේ දුන්නා කියලා. දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ දුන්නා කියලා. හැබැයි බලන්න පළවෙනි වාක්‍යය දුන්නා කියන අපි දාලා තියෙන්නේ මොකද්ද? gave. දෙවෙනි වාක්‍යය තුල දුන්නා කියන්නේ මොකද්ද දාලා තියෙන්නේ? given. was given. එතකොට පැහැදිලි නේද එහෙනම්? මම හිතන්නේ දැන් හොතරම් පැහැදිලි ඇති. දුන්නා කියන්නේ එක තැනක gave පාවිච්චි වෙනවා. තවත් තැනක පාවිච්චි වෙනවා given. එතකොට මේක ගැටලුවක් අපිට අර විදිහට පාඩම් කරොත් දුන්නා කියන්නේ gave කියලා විතරක් කටපාඩම් කරොත් හැමතැනම අපිට එහෙම දාන්න බෑ. ඒ වැරදි. තුන්වෙනි වාක්‍ය බලන්න. තාත්තා ඒක දෙන්න ඇති. තාත්තා ඒක දෙන්න ඇති කියන වාක්‍යය මේ දෙන්න ඇති කියන කොටස නැත්නම් මේ දෙන්න කියන ක්‍රියාපද අවස්ථාවදී හොඳට බලන්න. මේක ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නේ මෙන්න මේ විදිහට. Father may have given it. Father may have given it. තාත්තා ඒක දෙන්න ඇති. දැන් මෙතන බලන්නකෝ. මෙතන given පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද? උඩ වාක්‍යයේ තියෙන්නේ given. දෙවෙනි වාක්‍යය බලන්න තියෙන්නේ given. මේ වාක්‍යයේ තියෙන්නේ given. හැබැයි උඩ වාක්‍යයේ තියෙන ක්‍රියාපදයේ සිංහලෙන් දුන්නා. මෙතන බලන්නකෝ. දෙන්න ඇති. හැබැයි මෙතන තියෙන්නේ given. එහෙනම් පැහැදිලි given කියලා අපි පාඩම් කරේ දීලා කියන්න. ඒ දෙවෙනි වාක්‍ය දීලා කියලා ආවෙත් නෑ. අපිට තුන්වෙනි වාක්‍ය දීලා කියලා ආවෙත් නෑ. හැබැයි එතන අපිට given කියලා ආවා. තාත්තා ඒක දෙන්න ඇති. Father may have given it. එහෙනම් මේ වැරදි ක්‍රමවේදය ඉවත් කළ යුතුයි කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති. හතරවෙනි වාක්‍ය බලන්න. තාත්තා ඒක දෙයි. මෙතන තියෙන ක්‍රියාපදේ දෙයි කියලා. දෙයි. බලන්න ඉංග්‍රීසියෙන් කොහොමද? තාත්තා ඒක දෙයි. Father will give it. Father will give it. තාත්තා ඒක දෙයි. Father will give it. එතන තියෙන දෙයි ඉංග්‍රීසියෙන් give. ඒ සමග මම තවත් වාක්‍යයක් දෙන්නම්. ඒක දෙයි. දැන් උඩ වාක්‍යයේ තාත්තා කියන පදේ විතරයි ඉවත් වෙලා තියෙන්නේ. ඒක දෙයි. හැබැයි බලන්න ඉංග්‍රීසි වාක්‍ය දිහා it will be given. බලන්න හතරවෙනි වාක්‍යයේ දෙයි give. පස්වෙනි වාක්‍යයේ දෙයි given. එහෙනම් පැහැදිලි ඇති. දෙයි කියන්නත් එක තැනක give දාලා තව තැනක given දානවා. එහෙනම් නැවත මම කියනවා අර විදිහට ක්‍රියාපද පාඩම් කරන එක නැවැත්විය යුතුයි සහ ඒ ක්‍රමවේදයන්ගෙන් බැහැර වෙලා අපි හරි ක්‍රමවේදයට අවතීර්ණ වෙන්නටම ඕනේ. හොඳයි. මම ඒ ඉදිරිපත් කළේ වාට මේ භාෂාව ඉගෙන ගන්නකොට වැදගත්ම කොටසක් ක්‍රියාපදවල කටපාඩම් කරද්දී මේ විදිහට තේරුම් කටපාඩම් කරන්න එපා කියන එක. හොඳයි. මතක තියාගන්න මම කිව්වා ක්‍රියාපදක අවස්ථා පහක් තියෙනවා කියලා. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදක අවස්ථා පහක් තියෙනවා කියලා. දැන් මම කියනවා ඔයාලට ඒ වගේම මම දැන් කලින් පැහැදිලි කරා වගේ ක්‍රියාපදයක අවස්ථා පහට වෙන වෙනම සිංහල තේරුම් ඉදිරිපත් කරන්න සිංහල තේරුම් හොයන්නට යන්න එපා. වෙන වෙනම සිංහල තේරුම් පාඩම් කරන්න එපා අවස්ථා පහට. ඔයා මතක තියාගන්න ඕනේ යනවා කියන ක්‍රියාපදයට අවස්ථා පහක් තියෙනවා කියන එකයි. ඒ අවස්ථා පහ ඉංග්‍රීසියෙන් මොනවද කියන එක විතරයි. ඒ අවස්ථා පහට වෙන වෙනම සිංහල තේරුම් හොයන්නට යන්න එපා. ඒක කරන්න බැරි වැඩක්. අපිට වෙන්නේ ඉංග්‍රීසි වාක්‍ය ප්‍රකාශ කරද්දී ඒ වාක්‍යයට ඒ ඉංග්‍රීසි පදයේ ගලප ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මම මේ පිළිබඳව ඔයාලට මිනිත් සරලව කියලා දෙන්නම්. එතෙක් ඔයා වාක්‍යවල ඉංග්‍රීසි ක්‍රියාපදවල අවස්ථා පහේ තේරුම් පිළිබඳව වද වෙන්නට එපා. එහෙම තේරුම් හොයන්නට ගියොත් අපිට මේ භාෂාව ඉතාමත් අමාරු වේවි. හොඳයි බලන්න. මේ අවස්ථා පහ මම මෙතනින් ඉස්සරහට මේ විදිහට හඳුන්වන්නම්. මේ අවස්ථා පහට වෙන වෙනම සිංහල නම් තියෙනවා, ඉංග්‍රීසි නම් තියෙනවා. නමුත් ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. දැනට ඉතා සරල විදිහට මම මේ ක්‍රියාපද පහ හඳුන්වන්නම්. ගොඩක් වෙලාවට මේක අපි හඳුන්වන ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍ය මේ අවස්ථා පහට වෙන වෙනම නම් ටිකක් තියෙනවා. අපි නම් වලිමුත් හඳුන්වනවා. ඊට අමතරව ගොඩක් අපි හඳුන්වනවා මේ විදිහට V1, V2, V3, V4, V5 කියලා. V කියන මෙතන ගන්න මේ verb කියන ක්‍රියාපදයේ මුල් ලකුර, ක්‍රියාපදයේ කියන පාවිච්චි කරන පදයේ මුල් ලකුර verb කියන එකේ V1, V2, V3, V4, V5 කියලා මම හඳුන්වනවා. මෙතනින් එහාට ක්‍රියාපදයේ අවස්ථා පහ ඊටාම සරලව. බලන්න මේව වගුව දිහා හොඳට ක්‍රියාපදයක අවස්ථා පහක් තියෙනවා. ඒ අවස්ථා පහ දැනට මතක තියාගන්න V1, V2, V3, V4, V5 කියලා අවස්ථා පහක් විදිහට. එතකොට මේකේ මම කිව්වා වෙන වෙනම නම් තියෙනවා. V3 කියලා කියන්නේ අපි අතීත කෘදාන්ත අවස්ථාව. ඒත් අපිව දන්නවද සිංහලෙන් පවා. එහෙනම් එතකොට අපිට ගැටලුවක් තියෙනවා.
සිංහලෙන් පොවා අපිට වචන ගැටලුවක් තියෙනවා. ඉතින් එතකොට අපිට මේක ඉංග්‍රීසියෙන් වුණත් ඒ පදේ වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද්ද නම කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මෙතනදී අවස්ථා පහක් තියෙනවා කියන එකයි. ඒ අවස්ථා පහ මතකේ තියාගන්න එකයි. හොඳයි බලන්න. මේ ක්‍රියාපද අවස්ථා පහ පිළිබඳ හොඳට. මෙතනදී මම ඔයාලට වැදගත් දෙයක් තවත් කියන්න තියෙනවා. මේ හතරවෙනි සහ පස්වෙනි අවස්ථාව දිහා හොඳට බලන්න. හතරවෙනි අවස්ථාව දිහා බැලුවොත් අපි යනවා කියන ක්‍රියාපදය බලන්න goes. V1 එක go, V4 එක goes. දෙනවා කියන එක බලන්න give, gives. ලියනවා තුන්වෙනි එක බලන්නකෝ. පළවෙනි එක තියෙනවා write, ඒ වගේම හතරවෙනි එක බලන්න write නම් writes. તો එකක් ගන්නකෝ. පස්වෙනි ක්‍රියාපදේ බලන්න. මරනවා kill. එතකොට හතරවෙනි අවස්ථාව kills. අපි ගමු හත්වෙනි එක. මම දැන් කිහිපයකින් අරන් පෙන්නන්නම්. උදව් කරනවා help. බලන්න V4 එක මොකක්ද උතර? helps. බලන්න නවවෙනි එක නරඹනවා watch. ඒ විදිහටම අපිට S શબ્දයක් දාලා තමයි එනම් හතරවෙනි අවස්ථාව ගන්න තියෙන්නේ. එහෙනම් පැහැදිලි V4 කියන අවස්ථාව මේ හතරවෙනි තීරුවේ අර ක්‍රියාපදයේ මුල් අවස්ථාවට V1 එකට S શબ્දයක් අගට දාලා තමයි හතරවෙනි අවස්ථාව හදාගන්න. ඒ නිසා ඔබට ක්‍රියාපදයේ හතරවෙනි අවස්ථාව ඊටම ලේසියි. පස්වෙනි අවස්ථාවත් ඒ වගේමයි බලන්න ing දාන්න තියෙන්නේ. යනවා go, going, giving, writing, eating මේ විදිහට ing දාන්න තියෙනවා. හතරවෙනි අවස්ථාවේ S શબ્දයක් දාන්න, පස්වෙනි අවස්ථාව ing දාන්න. ඒ නිසා ඒ අවස්ථාව දෙක ඉතාමත් ලේසි. මේ නිසා අපි ගොඩක් පොත්පත්වල පුරා අවස්ථා තුනයි සඳහන් වෙන්නේ. ඒ හතර සහ පස්වෙනි අවස්ථාව ඉතාමත් ලේසි නිසා. මේකේ තවත් එක වැදගත් කාරණාවක් හොඳින් මතක තියාගන්න. බලන්න මේකේ තියෙන සමහර ක්‍රියාපද දිහා බලන්න. අපි ගමුකෝ මෙතන මේ පස්වෙනි ක්‍රියාපදය බලන්නකෝ. මරනවා කියන එක kill. V2 බලන්න killed. V3 බලන්න killed. ඒ කියන්නේ පළවෙනි V1 එකටම ed දාලා හදාගෙන තියෙන්නේ. මේ විදිහට හත්වෙනි ක්‍රියාපදයේ උදව් කරනවා help, helped, helped. පළවෙනි ක්‍රියාපදයට ed දාලා 2යි 3යි හදාගන්නේ. ජීවත් වෙනවා live, ඒ වගේමයි ed එකතු කරලා හදාගන්නේ. මෙන්න මේ විදිහට ක්‍රියාපදයක අවස්ථාවට අපි පළවෙනි අවස්ථාවට ed එකතු කරලා තමයි ක්‍රියාපද ගොඩක් අවස්ථා හදාගන්නේ. මේ විදිහට ඔයා බය වෙන්න දෙයක් නෑ ක්‍රියාපද පිළිබඳව. ක්‍රියාපදවල අවස්ථා හදාගන්නකොට V2 සහ V3 හදාගද්දී වැඩිපුරම තියෙන්නේ අපිට ඊටමත් පහසු ක්‍රමවේදයක්. මොකක්ද ක්‍රමවේදය? පළවෙනි ක්‍රියාපද අවස්ථාවට ed එකතු කරලා දෙවෙනි එකයි තුන්වෙනි එකයි හදාගන්න එක. 4යි 5යි අපිට ලේසි. හතරවෙනි අවස්ථාවේ S දාගන්න තියෙන්නේ. අන්තිම එක ing දාන්න තියෙන්නේ. මේ වගුව දෙස හොඳින් නැවත බලන්න. ඔයාට පේනවා වැඩි අමාරු නෑ හිතන තරම්. මොකද go went gone give gave given වගේ ක්‍රියාපද තමයි අපිට කටපාඩම් කරගන්න තියෙන්නේ. වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඒවට. හේතුව වෙයි go went gone. ඒකට ක්‍රමවේදයක් නැහැ. give gave given පාඩම් කරන ක්‍රමවේදයක් ඒවා පද නිර්මාණය වෙච්ච ක්‍රමවේදයක් නැහැ. ඒ වගේ ඒ හින්දා V2 V3 හදාගන්න විධිමත් ක්‍රමයක් නැහැ. භාෂාවේ ඒවා ගොඩක් ඇත්තෙත් නැහැ. ඒකයි වාසිය තියෙන්නේ. වැඩිපුරම තියෙන්නේ අර ක්‍රියාපදයට ed දාලා හදාගන්න V2 එකයි V3 එකයි. වැඩිපුරම තියෙන්නේ ඒවා. ඒ නිසා අපි ඉතාමත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේ කාරණා දෙක පිළිබඳව හොඳින්. ගොඩක් අපිට තියෙන ed තියෙන ක්‍රියාපද නිසා අමාරු නැහැ. ඒ වගේම go went gone give gave given වගේ ක්‍රියාපද ඉතා සුළු ප්‍රමාණයක් තමයි භාෂාව තුළ අපිට දකින්නට ලැබෙන්නේ. හොඳයි. මම නැවත ඔබට වගුවක් ඉදිරිපත් කරන්න. මේකේ බලන්න මේ ed එකතු කරන ක්‍රියාපද පිළිබඳව මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ මරනවා කියන ක්‍රියාපදය, උදව් කරනවා කියන ක්‍රියාපදය, ජීවත් වෙනවා, නරඹනවා, අත්අඩංගුවට ගන්නවා, උයනවා, කිතිකවනවා, ඒ වගේම කුලියට දෙනවා, ඝාතනය කරනවා, නම් කරනවා, මේ වගේ ක්‍රියාපද ගොඩක් භාෂාවේ වැඩිපුරම ක්‍රියාපද තියෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාපද. පළවෙනි ක්‍රියාපදයට ed දාලා දෙවෙනි එකයි තුන්වෙනි එක හදාගන්න එක. බලන්න kill ඒකම ලියලා ed දානවා දෙවෙනි එකට killed. ඒකම ලියලා ed දානවා තුන්වෙනිට. ඒ කියන්නේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි එකම ක්‍රියාපදය. killed killed, helped helped, බලන්න lived lived. මේ විදිහට එකම ක්‍රියාපදයේ තියෙන 2යි 3යි. වැඩි අවධානයක් යොමු කරලා නැවත මේවා කියවමින් අධ්‍යයනය කරමින් නරඹමින් පුරුදු වෙන්න. එතකොට ඉතාමත් ලේසියෙන් ඔයාලට භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන් වේවි. හොඳයි. අද මම ඔයාලට ඉගැන්වුවේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට ඒ හැම දෙයකටම කලින් අපි මනස සකස් කරගන්නේ කොහොමද කියන එක. සහ ඉංග්‍රීසි භාෂාවට නිවැරදි ක්‍රමවේදයකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියන එක. මේ පාඩම නැවත නැවත නරඹමින් අධ්‍යයනය කරන්න ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන ඔබ භාෂාවක වැදගත්ම කොටසක් වන වාක්‍යක හදවත බඳු ක්‍රියාපදයේ පිළිබඳව නිවැරදි ක්‍රමවේදයක් කරා ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියන එක මේ පාඩම තුළ මම ඔයාලට සරලව මුල ඉඳලා පැහැදිලි කරලා තියෙනවා මව් භාෂාව හරහා. ඉතින් ඒ නිසා නැවත නැවතත් මේ පාඩම අධ්‍යයනය කරමින් පුරුදු වෙන්න පුහුණුවන්න අපගේ දෙවෙනි පාඩම ඔබ අතට ලැබෙන තුරු එතෙක් මේ පාඩම නැවත අධ්‍යයනය කරමින් ඔයා මේක දැනුම ලබා ගන්නකොට දෙවෙනි පාඩම ඔබ අතට ලැබුණ ගමන් ඔයාට ගොඩක් පහසුවෙන් අපේ දෙවෙනි පාඩම හදාරන්න ගොඩක් පහසුවක් වේවි. හොඳයි.
ලබන සතියේ ඔබත් මමත් හමු වන අපගේ දෙවැනි පාඩම් මාලාව භාෂාවේ නැතුවම බැරි අත්‍යවශ්‍යම භාවිතයන් රැසක් ඉතාම සරලව පටන්ගෙන ඔබේ මනසට නොදැනීම සංකීර්ණ අවස්ථාවන් දක්වා රැගෙන ඉන්න කොහොමද කියන එක මම ඔයාලට අරන් එනවා. උදාහරණයක් විදිහට අපි අද ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියන එක. ලබන සතියේ ඉඳන් අපි ඉංග්‍රීසි කතා කිරීම ආරම්භ කරනවා. අපිට පොදුම හිතේ සරලම තැනකින් පටන් ගන්න කොහොමද එහෙම කියන එක. ඉංග්‍රීසි කතා කරනකොට අපි පටන් ගන්න ඕනේ හැමෝටම පුළුවන් සරලව පටන් ගන්න පුළුවන්. ඊටම සරලව පටන් ගන්න පුළුවන් තැන කොතනද කියලා මම ඔයාලට ලබන සතියේ කියලා දෙනවා. ඒ වගේම අපි පටන් ගන්නවා ඉංග්‍රීසි කතා කරන්න ලබන පාඩම් මාලාවේ ඉඳලම සරල තැනකින් අපි හැමෝටම පුළුවන් විදිහකට. ඉංග්‍රීසි චිත්‍රපටවල දෙබසුන් ඒ සංවාදات එක්ක අපි ඉගෙන ගන්නකොට ගොඩක් තවත් ආස හිතේවි. ඒ වගේම ප්‍රායෝගිකව මේ පාඩම් සකස් කරලා තියෙන නිසා අපි හැමෝටම ගොඩක් ආසාවෙන් මේක හදාරන්න පුළුවන් වේවි. අපි හැමෝම ඊළඟ පාඩමෙන්. ආයිබෝවන්.